විදුලිය ශාස්ත්‍රයේ ප්‍රශ්නය තමයි 7 වෙනි ප්‍රශ්නේ. ඊගාවට අපි කතා කරනවා ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයෙන් යොමු වෙච්ච ගැටලුව. මම හිතන්නේ මේ ගැටලු විශ්ලේෂණය කරනකොට ඔබට පේනවා ගොඩාක් ලොකු අපහසුයක් නැහැ. දරුවෝ ගොඩක් වෙලාවට හිතනවා විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ ගැටලු තමයි ඊටාම අපහසු ඒවා කියලා. හැබැයි ලකුණු උත්පාදනය කරන්න උපයා ගන්න බොහොම පහසුයි මේ විශ්ලේෂණයන් අනුව ඔබට පේනවා ඇති. අටවෙනි ප්‍රශ්නේ අපි බලමු ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ ප්‍රශ්නේ. අටවෙනි ප්‍රශ්නේ ඒ කොටස රූපයේ දැක්වෙන්නේ ජව සැපයුම් පරිපත කොටසකි. ඔන්න පරිණාමකයක් දීලා තියෙනවා වෝල්ට් 230න් වෝල්ට් 15 මේක සාමාන්‍ය පරිණාමකයක් නෙමෙයි. අග්‍ර 3ක් ඉවතට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මැද සවුන පරිණාමකයක් සෙන්ටර් ටැප් ට්‍රාන්ස්ෆෝමර් එකක්. එතකොට මේ මැද සවුන පරිණාමකයක් ආශ්‍රිත පූර්ණ තරංග ඍජුකාරක පරිපතයක් තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඩයෝඩ් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා D1 D2 කියලා. ට්‍රාන්ස්ෆෝමරේ අවුට් එක ග්‍රවුන්ඩ් එකට සාපේක්ෂව වෝල්ට් 15 තියෙන්නේ. ඊට පස්සේ AB කියලා DC අවුට් එක අරන් තියෙනවා. ඔන්න පරිපතය අපි විශ්ලේෂණය කරගත්තා. පළවෙනි කොටස අහනවා ප්‍රශ්නේ පරිපතයේ දැක්වෙනුයේ කුමන වර්ගයේ ඍජුකරණයක්ද? මැද සවුන පරිණාමකයේ සහිත පූර්ණ තරංග ඍජුකාරක පරිපතයක්. අනිවාර්යෙන් කියන්න ඕනි. මෙතන මේ මැද සවුන පරිණාමකයක් සෙන්ටර් ටැප් ට්‍රාන්ස්ෆෝමර් එකක් භාවිතා වෙන්නේ. ඒ සෙන්ටර් ටැප් ට්‍රාන්ස්ෆෝමර් එකේ ටැපින් දෙක හරහාම ග්‍රවුන්ඩ් එක ඍණාග්‍රය කියලා අරගෙන ටැපින් දෙක හරහා ටැපින් අවුට්පුට් වලට ඩයෝඩ් දෙකක් දාලා DC කරගෙන තියෙන්නේ. ඒක නිසා මැද සවුන පරිණාමකයක් භාවිතා වන පූර්ණ තරංග ඍජුකාරක පරිපතයක කියලා කියන්න ඕනේ. A හා B හි ද්‍රව්‍යතාව වෙන වෙනම ලියන්න. මෙන්න A ඉන්නවා B ඉන්නවා. එතකොට දුවේ පුතේ ඔබට පේනවා මේ මැද්දේ තියෙන ග්‍රවුන්ඩ් අග්‍රය. ට්‍රාන්ස්ෆෝමර් එකේ ග්‍රවුන්ඩ් අග්‍රය තමයි මේකේ B කියන්නේ. එතකොට ග්‍රවුන්ඩ් අග්‍රය අනිවාර්යෙන් සරල ධාරා සැපයුමේ ඍණාග්‍රය බවට තමයි පත් වෙන්නේ. B කියන්නේ ඍණ. ඊට පස්සේ මේ ඩයෝඩ් දෙක එකම දිශාවට සම්බන්ධ කරලා තියෙනවා. ඔබට පේනවා ඩයෝඩ් දෙකේම කැතෝඩ දෙක එකතු කරලා තමයි මේ A කියන ලක්ෂයට ධාරාව අරගෙන තියෙන්නේ. එතකොට මේ ඩයෝඩ් දෙක හරහා ගිය ගමම සරල ධාරාවක් බවට පත් වෙනවා. ඩයෝඩ් දෙකේම කැතෝඩ දෙක එකතු කරලා මෙන්න මේ ආපු අග්‍රය හැම වෙලේම සරල ධාරා සැපයුමේ ඇනෝඩය එහෙම නැත්නම් ධන අග්‍රය බවටයි පත් වෙන්නේ. කැතෝඩ් දෙකක් එකතු වෙච්ච තැනින් ඇනෝඩයක් තමයි පිට වෙන්නේ. එහෙනම් A කියන්නේ ඇනෝඩය එහෙම නැත්නම් ධන අග්‍රය, B කියන්නේ කැතෝඩය එහෙම නැත්නම් ඍණ අග්‍රය. තුන්වෙනි කොටස D1 ඩයෝඩයේ විවුර්ත වූ විට B හි තරංගාකාරයේ ඇඳ දක්වන්න. ඇත්තට මේ ඩයෝඩ් දෙකම ක්‍රියාත්මක වෙනකොට එන්නේ අපිට රැලිති සහිත පූර්ණ තරංග ඍජුකරණය යටතේ එන සරල ධාරාවක්. ඒ කියන්නේ සම්පූර්ණ මේ පල්ලෙහාට තියෙන ධනාර්ධ සහ ඍණාර්ධ දෙකම මොකද වෙන්නේ? මේක ටැපින් එකකින් ධනාර්ධයක් සහ අනිත් ටැපින් එකකින් තවත් අර්ධයක් එකතු කරලා තමයි මේකේ පූර්ණ තරංගය හදන්නේ. මේක ඩයෝඩයක් හරහා එක අර්ධයක් පාස් කර ගන්නවා අනිත් ඩයෝඩය හරහා ඒ මොහොතේම ඊගා මොහොතේ අනිත් අර්ධය පාස් කර ගන්නවා. ඒ විදිහට ඩයෝඩ් දෙක හරහා තමයි අර්ධාර්ධ යන්නේ. එතකොට මේකේ විසන්ධි වෙනවා කියන්නේ D1 කියන ඩයෝඩය. එතකොට තරංගාකාරයේ අඳින්න ඕනි. තරංගාකාරයේ අඳිනකොට විශේෂයෙන් වෝල්ටීයතා කාල ප්‍රස්ථාරයක් අනිවාර්යෙන් දුවේ පුතේ අග්‍ර නම් කරන්න. මෙතන කියලාම තියෙනවා අක්ෂ නම් කර නැති නම් ලකුණු 4යි කියලා. අක්ෂ නම් කිරීමට ලකුණක් තියෙනවා. ප්‍රස්ථාරය ඇඳුවොත් ඔබ අක්ෂ නම් කරන්න. ගානක් හැදුවොත් ඒකට සම්මත ඒකක තියෙනවා නම් ඒ සම්මත ඒකක ලියා දක්වන්න. ඊට පස්සේ ගාන අදපු පියවර තියෙනවා නම් ඒ පියවරක් දක්වන්නේ සියලුම දේවල් වලට ලකුණු තියෙන නිසා අනිවාර්යෙන් ඒවා සැලකිලිමත් වෙන්න. උපරිම ලකුණක් උපයා ගන්න. එතකොට මේක එක ඩයෝඩයක් විසන්ධි වුණාම වෙන්නේ දැන් සාමාන්‍ය මේ ඩයෝඩයේ තිබ්බනම් පස්තාර ආකාරයේ මම බෝඩ් එකේ අඳින්නම්. එතකොට ඔබට පැහැදිලි වෙයි. එතකොට මේකේ ඩයෝඩ් දෙක හරහා එතකොට මේකේ අවුට්පුට් එක ඩයෝඩ් දෙකම ක්‍රියාත්මක වෙනකොට ඔබට පේනවා මේ රැලිති සහිත සරල ධාරාවක් තියෙන්නේ. මේ රැලිති සහිත වෙලා තියෙන්නේ සුමට ධාරිත්‍රකයක් යොදලා නැති නිසා. එතකොට එක ඩයෝඩ් එකකින් එක මේ අර්ධය බැගින් තමයි මේක හරහා එන්නේ පූර්ණ තරංග හැදෙන්නේ මේ විදිහට. එතකොට එක ඩයෝඩ් එකක් විසන්ධි වෙච්ච ගමන් ඒකට සම්බන්ධ අර්ධය මොකද වෙන්නේ? නැති වෙලා යනවා. එතකොට මෙන්න මේ D1 කියන එක විසන්ධි වුණා කියන්නේ මෙන්න මේ අර්ධයත් නැති වෙනවා. මේ අර්ධයත් නැති වෙනවා. අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ මෙන්න මේ අර්ධ දෙක පමණයි. එහෙනම් ඔන්න ඔබට පැහැදිලි. බැරි වෙලා හරි D2 විසන්ධි වුණා නම් මේ
මේ අර්ධ දෙක නැති වෙලා අනිත් අර්ධ දෙක ඉතුරු වෙනවා. ඒ විදිහටයි එන්නේ. එතකොට මේක ඔන්න මේ විදිහට ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා. අනිවාර්යෙන් මතක ඇතුව අක්ෂ නම් කරන්න නිවැරදිව. එතකොට උපරිම ලකුණක් උපයා ගන්න පුළුවන්. හතරවෙනි කොටස. සෙනඩායොඩයක් ප්‍රතිරෝධකයක් හා ධාරිත්‍රකයක් භාවිතා කරමින් ඉහත පරිපාත කොටස වෝල්ට් 12ක ස්ථායි විභවයක් ලබා ගැනීමට සුදුසු පරිදි වෙනස් කර පරිපතේ නැවත අඳින්න. එතකොට ස්ථායිකාරක වශයෙන් භාවිතා කරන්න පුළුවන් සෙනඩායොඩ් එහෙම නැත්නම් ස්ථායිකාරක ඍජුකාරක සංග්‍රහිත පරිපත භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒ සංග්‍රහිත පරිපතයක් නෙමෙයි මෙතන කියන්නේ අපිට සෙනර් ස්ථායිකාරකයක්. එතකොට අනිවාර්යෙන් සෙනර් ඩයෝඩයක් භාවිතා වෙනකොට උපරිම සෙනර් ධාරාවට ගැලපෙන්න ප්‍රතිරෝධකයක් සෙනර් ඩයෝඩයට සම්බන්ධ වෙන්න ඕනි. ඊට අමතරව විශේෂයෙන් මේ Java සැපයුමේ අර රැලිත සහිත ධාරාව සුමට කරන්න ඕනේ. ඒක නිසා සුමට ධාරිත්‍රකයක් යොදන්න ඕනි. ඔන්න පරිපත් සටහන මෙතන දක්වලා තියෙනවා. මේ ඩයෝඩ් දෙකෙන් ඊට පස්සේ අවුට් වෙනවා මෙතන ධන විභවය. ධන විභවය අවුට් වෙනවා ග්‍රවුන්ඩ් එක කෙලින්ම ඍණ විභවය විදිහට ගත්ත හැකි. ඊට පස්සේ මෙන්න මෙතන සම්බන්ධ කරලා තියෙනවා C කියන ස්මූතින් කැපැසිටර් එක. අනිවාර්යෙන් ක්‍රමවේදය තමයි ඍජුකරණය සුමටනේ ඊට පස්සේ තමයි ස්ථායීකරණය කියන පියවරට යන්නේ. Java සැපයුමක ඒ සම්මත අනුපිළිවෙලක් තියෙනවා පියවර අනුපිළිවෙලක් තියෙනවා. ඍජුකරණය කළා ඊට පස්සේ ස්මූතින් කැපැසිටර් එක කන්ඩෙන්සර් එක දාලා මොකද කරන්නේ? සුමටනය කරනවා අනිවාර්යෙන් ධන ධාරිත්‍රකයේ ධන ඍණ නිවැරදිව සම්බන්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ ස්මූත් කළාට පස්සේ මේ ධනාග්‍රයට ශ්‍රේණිගත කරනවා මේ RS කියන ප්‍රතිරෝධකය. මේ ප්‍රතිරෝධකය මගින් කරන්නේ උපරිම සෙනර් ධාරාවට ගැලපෙන්න මේක ධාරාව සීමා කරලා තියාගන්න ඕනේ. නැත්නම් මොකද වෙන්නේ? සෙනර් ඩයෝඩේ හරහා අධි ධාරාවක් ගැලුවොත් සෙනර් ඩයෝඩ් එක පිච්චිලා යනවා. එතකොට වෝල්ට් 12ක සෙනර් වෝල්ටේජ් වෝල්ට් 12ක් වෙන ඩයෝඩයක් තමයි මෙතනට දාන්න ඕනි. අනිවාර්යෙන් එතකොට සෙනර් එක පසු නැඹුරුවේ තමයි භාවිතා කරන්නේ. ඒක නිසා සෙනර් ඩයෝඩේ ඇනෝඩයට ඍණ අග්‍රයක් ඊට පස්සේ සෙනර් ඩයෝඩේ කැතෝඩයට ධන අග්‍රයක් සම්බන්ධ කරන්න ඕනේ. එතකොට පසු නැඹුරුවේ ස්ථායීකරණය ලැබෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට පරිපතේ ඇඳලා අවුට් එක මෙතනින් දුන්නා නම් ඔබට ඒ උපරිම ලකුණ උපයා ගන්න පුළුවන්. ඊගාවට ඒකේ B කොටස පහත දී ඇති ට්‍රාන්සිස්ටර් වර්ධක පරිපතය සලකා බලන්න. එතකොට මේ ස්ථිර නැඹුරුව දැක්වෙන අවස්ථාවක් තමයි තියෙන්නේ. RB ප්‍රතිරෝධකයක් දාලා තියෙනවා පාදම නැඹුරු ප්‍රතිරෝධකයක්. පාදමට අවශ්‍ය වෝල්ටේජතාව ලබා දෙන්න. ඊට පස්සේ මෙතන කලෙක්ටර් එකට රෙසිස්ටර් එකක් දාලා තියෙනවා RC කියලා. ඊට පස්සේ එමීටර් එක ඩිරෙක්ට් සම්බන්ධ කරලා තියෙනවා සැපයුමේ ඍණාග්‍රයට. ඊට පස්සේ ඉන්පුට් එක මෙතනින් දීලා තියෙනවා අවුට්පුට් එක මෙතනින් අරගෙන තියෙනවා. ධාරිත්‍රක දෙකක් C1 C2 කියලා සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ පරිපතය ඔන්න ස්ථිර නැඹුරුව භාවිතා වන වර්ධක පරිපතයක්. ස්ථිර නැඹුරුව භාවිතා වීමේදී අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි ගොඩාක් ලොකු වර්ධකයක් විදිහට භාවිතා කරන්න බෑ. ඉතා කුඩා ප්‍රමාණයේ ධාරාවක් තමයි වර්ධනය කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ නැඹුරුව තාප අස්ථායි. ට්‍රාන්සිස්ටරේ රත් වෙනකොට මොකද වෙන්නේ? මේ ධාරාව ගැලීම වැඩි වෙලා ට්‍රාන්සිස්ටරේ රත් වෙනකොට මේ කලෙක්ටර් එමීටර් සංදියේ ප්‍රතිරෝධය අඩු වෙලා මොකද වෙන්නේ? ධාරාව ගැලීම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ට්‍රාන්සිස්ටරේ රත් වෙන තවත් ධාරාව ගැලීම වැඩි වෙලා අවසාන වශයෙන් ට්‍රාන්සිස්ටරේ පිච්චිලා යන්න පුළුවන්. ඒක නිසා කුඩා ධාරාවක් වර්ධනය කරලා ලබා ගන්නා පරිපත් සඳහා තමයි මේ ස්ථිර නැඹුරුව සුදුසු. ඔන්න පරිපතය ගැන පැහැදිලි කරගත්තා. ඊගාට ඒක අහනවා පළවෙනි කොටස. එදිනදා ජීවිතයේදී ට්‍රාන්සිස්ටරේ වර්ධකයක් ලෙස භාවිතා වන අවස්ථා සැකෙමින් විස්තර කරන්න. ට්‍රාන්සිස්ටර් වර්ධක විදිහට එදිනදා ජීවිතයේ ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ තරංග වර්ධනය සඳහා. ශ්‍රව්‍ය සංඛ්‍යාත එහෙම නැත්නම් දෘශ්‍ය සංඛ්‍යාත තරංග වර්ධනය සඳහා තමයි භාවිතා වෙන්නේ. ශබ්ද තරංගයක්, රේඩියෝ තරංගයක්, ලයිට් සිග්නල්, ඕඩියෝ, වීඩියෝ වැනි උදාහරණයක්. එතකොට ශ්‍රව්‍ය සංඛ්‍යාත එහෙම නැත්නම් දෘශ්‍ය සංඛ්‍යාත ඒ වගේ දේවල් වර්ධනය කරගන්න තමයි තරංග වර්ධනය කරගන්න තමයි භාවිතා කරන්න පුළුවන්. උපකරණ තමයි රේඩියෝ, රූපවාහිනී, ඊට පස්සේ අපි කියනවා පවර් ඇම්ප් කියලා, ජව වර්ධක, පවර් ඇම්ප්ලිෆයර්, ඊට පස්සේ ඔඩියෝ ඇම්ප්ලිෆයර් ඒ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ඒවාට තමයි ගොඩක් වෙලාවට මේ ට්‍රාන්සිස්ටර් වර්ධකයක් ලෙස භාවිතා වෙන්නේ. අර මයික් වල අවුට්පුට් එක මයික් ප්‍රීඇම්ප් එකක් විදිහට පෙරවර්ධකයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. එතකොට මෙතනත් ශ්‍රව්‍ය තරංගයක් මෙතන පෙරවර්ධක කියන එක ප්‍රීඇම්ප් කියන එකටත් භාවිතා කරන්න පුළුවන්. සංඥාවේ ස්වභාවය සහ උපකරණය ඔන්න නම් කරලා තියෙනවා. මේ විදිහට නම් කළා නම් උපරිම ලකුණු 5ක් උපයා ගන්න පුළුවන්.
ඉහත පරිපතේ C1 හා C2 ධාරිත්‍රකවල වැදගත්කම සඳහන් කරන්න. මෙන්න ඔබට පේනවා ඉන්පුට් එක අරන් තියෙන තැනට මේ පාදමට තමයි ඉන්පුට් එක දීලා තියෙන්නේ. එතනටත් ධාරිත්‍රකයක් දාලා තියෙනවා. ඊට පස්සේ මේ කලෙක්ටර් එකයි RC ප්‍රතිරෝධකය අතරින් අරගෙන තියෙන අවුට්පුට් එක. එතන අවුට්පුට් එකටත් දාලා තියෙනවා C2 කියන ධාරිත්‍රකයක්. මේ ධාරිත්‍රක දෙකේ කාර්යය තමයි මේ ඉන්පුට් එකෙන් ධාරිත්‍රකයක් දැම්මහම මේක ෆිල්ටර් කැප් එකක් විදිහට තමයි මේ දෙක වැඩ කරන්නේ. ෆිල්ටර් කන්ඩෙන්සර් විදිහට, ෆිල්ටර් කැපසිටර් විදිහට, පෙරහන් ධාරිත්‍රක විදිහට. මේ C1 කියන එකෙන් සරල ධාරා සැපයුමක් ඉන් වෙන්න දෙන්නේ නැහැ. DC එකක් ඉන්පුට් එක හරහා ඇතුළට ඉන් වෙන්න දෙන්නේ නැහැ ඇම්ප් එකට. ඊට පස්සේ මේ C2 වල කාර්යය තමයි ඇම්ප් එකේ ඉඳලා සරල ධාරා සැපයුම. DC අවුට් එකක් එළියට යන්න දෙන්නේ නැහැ. ඒක ෆිල්ටර් කරලා දානවා. පාස් වෙන්න දෙන්නේ නැහැ. මොකද හේතුව සරල ධාරාවට ධාරිත්‍රකයක් අනන්ත ප්‍රතිරෝධයක් දක්වනවා. ඒක නිසා මේ ධාරිත්‍රකේ හරහා ගියටවත් සරල ධාරාවකට ගලාගෙන යන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ? ප්‍රත්‍යාවර්ත තරංගයක් මේක ඉන්පුට් එකෙන් ඇවිල්ලා ප්‍රත්‍යාවර්ත තරංගයක් අවුට්පුට් එකෙන් පිට වෙනවා. DC එකක් ආවා. DC එකක් ඉන් වෙන්න දෙන්නේ නැහැ. DC එකක් මේක හරහා අවුට් වෙන්න දෙන්නේ නැහැ. ඒකට තමයි මේ ඉන්පුට් එකටයි අවුට්පුට් එකටයි මේ ධාරිත්‍රක දෙක යොදලා තියෙන්නේ පෙරහන් ධාරිත්‍රක වශයෙන්. සරල ධාරා ගැලීම නවත්වීම DC බ්ලොකින් කියන එක තමයි. එහෙම නැත්නම් DC ෆිල්ටර් කරනවා කියලා කිව්වත් හරි, DC බ්ලොක් කරනවා කිව්වත් හරි. ඒකෝට DC සරල ධාරාවකට ඉන්පුට් එකෙන් ඇතුල් වෙන්නත් අවුට්පුට් එකෙන් පිට වෙන්නත් අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒක තමයි ධාරිත්‍රක දෙකේ කාර්යය. තුන්වෙනි කොටස ඉහත T ට්‍රාන්සිස්ටරයේ නැඹුරුන් ලක්ෂයේදී Q පොයින්ට් එක අපි කියනවා නිවාත ලක්ෂය කියලා. සංග්‍රාහක ධාරාව ICQ මිලිඇම්පියර් 100යි සලකා පහත දෑ ගණනය කරන්න. මේක අපිට දීලා තියෙනවා VBE වෝල්ට් 0.7යි කියලා. ඒ කියන්නේ බේස් එමීටර් වෝල්ටේජ් එක වෝල්ට් 0.7යි කියලා දීලා තියෙනවා. බීටා CI කියලා දීලා තියෙනවා. මෙතන අපිට කියනවා IC මිලිඇම්පියර් 100යි කියලා. ICQ මිලිඇම්පියර් 100යි කියලා හිතලා පාදන් ධාරා ගණනය කරන්න. එතකොට අපිට පොදු සමීකරණය තමයි IC සමානයි අපි කියනවා බීටා IB කියලා. IC සමානයි බීටා IB. ඒක ඇසුරින් අපිට ගන්න පුළුවන්. අපෙන් අහන්නේ කවුද පාදන් ධාරාව IBQ අහන්නේ. අපි බලමු ගණනය කිරීමට ගිහිල්ලා බෝඩ් එකට. එතකොට ට්‍රාන්සිස්ටර් වල ගේන් එක එනකොට අපිට බලාගත්ත හැකි මේ බීටා සමානයි IC යට IB කියලා අපි ගන්නවා. IC යට IB. එතකොට අපිට IC සමානයි බීටා IB කියලා සමීකරණය හදාගත්ත හැකි. ICQ අපිට කියලා තියෙනවා මිලිඇම්පියර් 100යි. බීටා අපිට දීලා තියෙනවා 100යි කියලා. 100 සමානයි 100 ගුණ කිරීම IB කියලා අපිට ගත්ත හැකි. ඊට පස්සේ අපිට ගත්ත හැකි IB සමානයි. IBQ තමයි අපෙන් අහන්නේ. IBQ සමානයි. මෙතන අපිට එනවා එතකොට 100 බෙදීම 100 කියලා. එතකොට මිලිඇම්පියර් 1යි IB ධාරා. එතකොට අනිවාර්යෙන් මේ සම්මත ඒකක අවශ්‍යයි. ඊට අමතරව මේ සමීකරණයක් ලියන්න පුළුවන් නම් ඒවත් ලියන්න. එතකොට ඒ උපරිම ලකුණක් උපයා ගන්න පුළුවන්. ඊගා කොටස RB ප්‍රතිරෝධකයේ අගය ගණනය කරන්න. RB ප්‍රතිරෝධකයේ අගය මම පරිපස් සටහනට ආපහු එනවා. RB ප්‍රතිරෝධකයේ අගය ඔබට පේනවා මේ ස්ථිර නැඹුරුයි. මෙන්න මෙතන RB කියලා සැපයුමක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා RC කියන ප්‍රතිරෝධකය, මෙතන RB කියන ප්‍රතිරෝධකය. අපි කියනවා පාදාන නැඹුරු ප්‍රතිරෝධකය කියලා. සප්ලයි වෝල්ටේජ් එක වෝල්ට් 20යි. එතකොට මේකේ මේ පරිපත දෙකක් තියෙනවා ධාරාව ගලාගෙන යන්නේ. එක පරිපතයක් තමයි මේ වෝල්ට් 20 RB හරහා ගිහිල්ලා ඊට පස්සේ බේස් එමීටර් සංදිය හරහා ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ වෙනවා. එතකොට බේස් එමීටර් වෝල්ටේජ් එක අපිට දීලා තියෙනවා මේ තියෙන ශ්‍රේණිගත පද්ධතියක්. ශ්‍රේණිගත පද්ධතියක් නිසා බේස් එමීටර් වෝල්ටේජ් එක අපිට දීලා තියෙනවා ගානේ. ඊට පස්සේ අපි දන්නවා සප්ලයි වෝල්ටේජ් එක දන්නවා. එතකොට සප්ලයි වෝල්ටේජ් එකේ මෙන්න මේ බේස් එමීටර් සංදියේ වෝල්ටේජ් එක. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙන්න මේ ගමන් කරන ශ්‍රේණිගත මාර්ගයේ. මෙතන වෝල්ටීයතාව දන්නවනම් මුළු වෝල්ටීයතාවක් දන්නවනම් මුළු වෝල්ටේජ් එකෙන් මෙතන එක අඩු කළාම එනවා කවුද? VRB කියන එක. ඒ කියන්නේ RB ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටීයතාව. එතකොට RB ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටීයතාව හොයාගත්තට පස්සේ අපි කලින් හොයාගත්තා කවුද? මෙයා තුලින් ගලන ධාරාව IB හොයාගත්තා.
එහෙනම් අපිට ගත්ත හැකි දැන් අපෙන් අහන්නේ මේ RB යගේ R සමානයි V බෙදීම I කියන එක යටතේ අපිට ගත්ත හැකි එතකොට RB ප්‍රතිරෝධකේ අගේ. එහෙනම් අපි බලමු ඒක ගණනය කිරීම. වෝල්ටීයතාවයත් එක්ක මට ලියා ගන්න පුළුවන් සමීකරණයක් VS සමානයි VB ධන VBE. ඔබට මතක නම් මම මෙතනින් පරිපථය කෙටියෙන් අඳින්න. මෙන්න මෙතන තියෙන අර RB කියන ප්‍රතිරෝධකේ මෙයා RB මෙයා RC මේ පැත්ත ග්‍රවුන්ඩ් කරලා තියෙන. මෙන්න මෙතන අපි මෙයා හඳුන්වනවා VBE කියලා. බේස් එමීටර් වෝල්ටේජ් එක. එතකොට මේ තියෙන්නේ ශ්‍රේණිගත පද්ධතියක්. එක පාත් එකක් තමයි මෙතනින් තියෙන්නේ. මේ RB ප්‍රතිරෝධකය සහ බේස් එමීටර් සංදිය. එතනත් ප්‍රතිරෝධයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ප්‍රතිරෝධක දෙකක් ශ්‍රේණිගත වෙන්නේ. එතකොට මේක තුලින් ගන්න ධාරාව තමයි මොකද්ද? IB. එතකොට මේ ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටීයතාව තමයි අපි VB කියලා ගන්න. එතකොට අපිට දීලා තියෙනවා VBE දීලා තියෙනවා. අපි VB හොයාගත්ත හැකි අපිට සප්ලයි වෝල්ටේජ් එක දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ ශ්‍රේණිගත පද්ධතියේ සමීකරණයක් ලියුව හැකි මොකද්ද? VS සමානයි VB ධන VBE. VS සමානයි මේ සැපයුම් වෝල්ටීයතාව සමාන වෙනවා. මෙහා දෙපස වෝල්ටීයතාව එකතු කිරීම බේස් එමීටර සංදියේ වෝල්ටීයතාව. එතකොට අපිට අපි VS කියන එක දන්නවා 20යි 20 සමානයි. මේ VB ලියන්න පුළුවන් අපිට V සමානයි IR ඇසුරෙන් කොහොමද? IB RB කියලා. ඒ කියන්නේ මෙයා තුලින් ගලන ධාරාව ගුණ කිරීම මෙයාගේ ප්‍රතිරෝධය. ප්‍රතිරෝධයගෙන අපෙන් අහන්නේ. එතකොට මෙතන VB කියලා තියාගෙන අපිට හොයන්න බෑ RB. RB හොයන්න ඕන හින්දා අපි මොකද කරන්නේ? VB විස්තරණය කරලා ලියනවා IB RB කියලා. IB කියන්නේ මෙයා තුලින් ගලන ධාරාව, RB කියන්නේ එයාගේ ප්‍රතිරෝධය. අවසාන වශයෙන් එන්නේ VBම තමයි. ඒ විදිහට විස්තරණය කරලා ලිව්වාම ලේසි. ඊට පස්සේ VBE අපිට දීලා තියෙනවා ගානේ වෝල්ට් 0.7යි. එතකොට IB අපි හොයාගත්තා මෙතන. මම IB කියන එකත් ආදේශ කරනවා. IB කියන්නේ මිලිඇම්පියර් එකක ධාරාවක් තමයි යන්නේ. මෙතන එතකොට මිලිඇම්පියර් එකයි මිලිඇම්පියර් වලින් තියන්න බැරි හින්දා මම ඒක ඇම්පියර් කරනවා. එක බෙදීම 1000 තමයි මෙන්න මෙතනට ආදේශ වෙන්නේ. එතකොට අපිට ලියාගත්ත හැකි මේකේ RB සමානයි RB ඉතුරු කරගන්න අපි මෙතන ලියන්නේ 20 ඍණ 0.7 ඒක බෙදීම මෙතන එතකොට එන්නේ බෙදීමක් යට බෙදීමක් එනවා. ඒක නිසා මට මෙන්න මේ 1000 ගෙනිච්ච හැකි උඩට 20 ඍණ 0.7 ගුණ කිරීම 1000 බෙදීම 1. එතකොට කිලෝම් වලින් ගත්ත හැකි උත්තරය අපිට කිලෝම් වලින් උත්තරය ගත්ත හැකි අපිට කෙලින්ම මෙතන 1000ට ගත්ත හින්දා මෙතන 1000 කියලා ගත්ත ගමන් ඕම් වලින් ගත්ත හැකි ඊට පස්සේ ඒක කිලෝම් කරගත්ත හැකි අපිට 1000න් බෙදලා එතකොට අපි බලමු 20න් 0.7ක් අඩු කළාම අපිට එනවා 19.3 ගුණ කිරීම 1000 බෙදීම 1. එතකොට මේකේ ඕම් වලින් නම් ඕම් 19300ක් එනවා. මේක 1000න් බෙදුවාම අපිට එනවා කිලෝම් 19.3ක් කාගේද අගය? මෙන්න මේ RB ගේ අගය. එහෙනම් ඔබට පැහැදිලි මේක හොයාගත්තේ ස්ථිර නැඹුරුව තියෙන්නේ. එතකොට මෙතන මේ ධාරාව ගලන එක පාත් එකක් තමයි ශ්‍රේණිගත පද්ධතියක් තමයි මෙන්න මේ RB ප්‍රතිරෝධකය සහ බේස් එමීටර සංදිය. එතකොට බේස් එමීටර වෝල්ටේජ් එක අපිට දීලා තියෙනවා. සප්ලයි වෝල්ටේජ් එක අපි දන්නවා. සප්ලයි වෝල්ටේජ් එකෙන් බේස් එමීටර වෝල්ටීයතාව අඩු කළාම අපිට ලැබෙනවා කවුද? මෙන්න මේ ප්‍රතිරෝධකයේ දෙපස වෝල්ටීයතාව. එයා තුලින් ධාරාව අපි හොයාගත්තා කලින් මිලිඇම්පියර් 1යි කියලා සෝරි. එතකොට ධාරාවක් දන්නවා වෝල්ටීයතාවක් දන්නවා නම් අපිට ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන්. එහෙනම් ඔන්න පැහැදිලි කිලෝ ඕම් 19.3ක ප්‍රතිරෝධකයක් තමයි RB. තුන්වෙනි කොටස සංග්‍රාහකයා විමෝචකයා අතර විභව අන්තරය.
VCEQ හොයන්න කියලා අපිට කියනවා. සංග්‍රාහකය හා විමෝචකය අතර විභව අන්තරේ VCEQ. බලන්නකො දුවේ පුතේ. දැන් මේ පරිපථය බැලුවාම ඔබට පේනවා අපෙන් අහන්නේ මෙන්න මේ VCEQ අහන්න. දැන් කලින් අපි හොයාගත්තා VB හොයාගත්තා. VB අපි හොයාගත්තා RB අගය හොයාගත්තා. දැන් මෙතන අපෙන් අහන්නේ VCEQ කීයද කියන එක. මේ VCEQ කීයද කියන එක හොයාගන්න අපිට පුළුවන්. කොහොමද හොයාගන්නේ? අපි මෙන්න මෙතන දන්න දේවල් ටිකක් තියෙනවා. මොනවද අපි දන්න දේවල් ටික? අපි මෙතන IC දන්නවා. ඊට පස්සේ ICත් අපි දන්නවා. ඊගාවට අපිට දීලා තියෙනවා මේ RC ගේ අගය දීලා තියෙනවා ohm CI කියලා. ICත් අපි දන්නවා RC අගයක් දන්න. එතකොට අපිට හොයන්න තියෙන්නේ VCEQ කියන එක. එතකොට මට මෙතනට සමීකරණයක් ලියන්න පුළුවන්. ඔබට පේනවා මේ තියෙන්නේ ශ්‍රේණිගත පද්ධතිය. මේ RC සහ කලෙක්ටර් එමීටර් සංදිය. ඒ දෙන්න එකිනෙකට ශ්‍රේණිගතයි. සප්ලයි වෝල්ටේජ් එක කීයද? වෝල්ට් 20යි. එහෙනම් මට ලියව හැකි සමීකරණයක් මොකද්ද? VS සමානයි VC ධන VCEQ කියලා ලියාගත්ත හැකි. මොකද හේතුව මෙයයි මෙන්න මේ සංඛ්‍යාව ඉන්නේ එකිනෙකට ශ්‍රේණිගත පද්ධතියක්. එතකොට මේ තුලින් යන්නේ එකම ධාරාව. හරි නේද? එතකොට මෙන්න මේක තවත් මට විස්තරණය කරලා ලියව හැකි මේ VC කියන්නේ. VC කියන්නේ කවුද? IC RC. VS සමානයි IC RC ධන VCEQ කියලා විස්තරණය කරලා ලියව හැකි. VS සමානයි වෝල්ට් 20යි. IC අපි හොයාගත්ත IC කියන එක කලින් අපි හෙව්වා IC අපිට දීලා තියෙනවනේ IC මිලි ඇම්පියර්. CI RCත් මොකද වෙන්නේ? RCත් CI. එතකොට මේකේ 100 ගුණ කිරීම 100. මෙතන ඇම්පියර් කරන්න මට 1000න් බෙදාගත්ත හැකි. ඒක සමානයි ධන VCEQ කියලා අපිට ගත්ත හැකි. එතකොට අපිට එනවා මෙතන එතකොට අපිට සුළු කරන්න පුළුවන් මෙතනින් VCEQ හොයන්න කලින් අපිට මේ ටික සුළු කරගත්ත හැකි. මෙතන බිංදු දෙකට බිංදු දෙකක් සුළු වෙනවා. එතකොට 100 බෙදීම 10 කියන්නේ 10යි 10 ධන VCEQ 20. එතකොට එහෙනම් අපිට ගත්ත හැකි මොකද්ද? VCEQ සමානයි 20 ඍණ 10. ඒ කියන්නේ වෝල්ට් කීයද? වෝල්ට් 10යි. මෙන්න මේ VCEQ වගේ වෝල්ට් 10යි. ඊගා ප්‍රශ්නේ 4 වෙනි ප්‍රශ්නේ. ප්‍රධාන සංඥාව ලෙස ඉන්පුට් සිග්නල් එක විදිහට පරිපථයට සයිනාකාර තරංගයක් ලබා දුන් විට Vin හා Vout හි තරංගාකාර එකම පස්තාරයක ඇඳ දක්වන්න. මම මේ පරිපථයට ඇවිල්ලා විස්තර කරන්න. මෙතන මේ ඉන්පුට් එකට සයිනාකාර තරංගයක් දීපු ගමන් දුවේ පුතේ. මේ ස්ථිර නැඹුරුවේ මෙන්න මේ RC ප්‍රතිරෝධකයට පස්සේ තමයි අවුට්පුට් එක අරන් තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් ඉන්පුට් එකේ කලාවට වඩා අංශක 180ක කලා වෙනසක් අවුට්පුට් එකට ලැබෙනවා. මේ ස්ථිර නැඹුරුවේදී මෙතනින් මේ අවුට්පුට් එක ගත්තාම තියෙන විශේෂත්වය ඒකයි. එතකොට වැදගත්ම දේ තමයි මේක සංඥා වර්ධකයක් නිසා ඉන්පුට් එකේ විස්තරයට වඩා අවුට්පුට් එකේ විස්තරය වැඩි වෙන්නත් ඕනි, කලා වෙනසක් එන්නත් ඕනි. ඔන්න ඔය ටික සැලකිලිමත් වෙලා තමයි පස්තාරය අඳින්න ඕනි. අනිත් වැදගත්ම දේ වර්ධකයකදී විස්තරය පමණයි වෙනස් වෙන්නේ, කාලාවර්තයේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඔය පස්තාරය අඳින්න ඔය කරුණු සියල්ලම ඔබ දැනුවත් වෙලා ඉන්න ඕනි. අපි බලමු බෝඩ් එකේ පස්තාරය. එතකොට මේකේ පස්තාරය අපිට එකම පස්තාරයක අඳින්න කියලා තියෙන්නේ. ඔන්න මම පස්තාරය ඇඳලා බලන්න. ඉන්පුට් එකේ විස්තරය අඩුයි. මේ ඉන්පුට් එකයි අවුට්පුට් එකයි වෙන වෙනම ඇඳලා එකම පස්තාරයට අරගෙන. එතකොට ඉන්පුට් එකේ ඔබට පේනවා විස්තරය අඩුයි. අනික තමයි විශේෂත්වය ඉන්පුට් එකේ ධනාර්ධයකට මෙතන ස්ථිර නැඹුරුව භාවිතා වෙන නිසා අවුට්පුට් එක අනිවාර්යෙන් අංශක 180ක කලා වෙනසක් සහිත වර්ධිත ප්‍රතිදානයක්. ඉන්පුට් එකේ විස්තරයට වඩා විස්තරය වැඩි වෙන්න අංශක 180ක කලා වෙනසක් වෙන විදිහට තමයි මේ පස්තාරය අඳින්න ඕනේ. එතකොට මෙයාගේ ධනාර්ධයකට මෙයාගේ ඍණාර්ධයක් අවුට් වෙන්නේ. මෙයාගේ ඍණාර්ධයකට මෙයාගේ ධනාර්ධයක්. හැබැයි
වැදගත්ම දේ විස්තාරය පමණයි. විස්තාරය පමණයි කාලාවර්තයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ මම ඒක ගත්තා මේ එකම අක්ෂයකට. එකම අක්ෂය යන්ද එතකොට තවත් පැහැදිලි ඔබට මේ කොළ පාටින් දැක්වෙන්නේ ඉන්පුට් වේව් ෆෝමේෂන් එක, රතු පාටින් දැක්වෙන්නේ අවුට්පුට් වේව් ෆෝමේෂන් එක. ඔබට පේනවා මේ කාලාවර්තයේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඉන්පුට් එකේ සහ අවුට්පුට් එකේ එකම වෙනස ඇවිල්ලා තියෙන්නේ. වෙනස්කම් දෙකක් ඇවිල්ලා තියෙනවා. එකක් තමයි ඉන්පුට් එකේ විස්තාරයට වඩා අවුට්පුට් එකේ විස්තාරය වැඩි. ඒ කියන්නේ වර්ධකයක්. අනික තමයි මේක ස්ථිර නැඹුරු පරිපථයක් කරා ප්‍රතිදානය ගන්න නිසා මොකද වෙන්නේ? ඉන්පුට් එකේ කලාවට අංශක 180ක් ප්‍රතිදානයේ කලාව වෙනස් වෙනවා. එහෙනම් ඔන්න පස්තාරගත කිරීම අනිවාර්යෙන් මේ අක්ෂ නම් කරන්න ඕනේ කාලාක්ෂය සහ වෝල්ටීයතා අක්ෂය කියලා. එතකොට එහෙනම් ඔන්න පස්තාරගත කිරීම අපි කළා. ඒක නිසා උපරිම ලකුණු ලැබෙනවා. එතන ඔබට පේනවා ප්‍රධාන සංඥාව ලකුණු 4 ලකුණු 8යි අක්ෂ නම් කිරීමට ලකුණු 2යි මුල් ලකුණු 10ක් ලැබිලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් පස්තාරයක් යනදොත් නිවැරදිව අක්ෂ නම් කරන්න. අනික පස්තාරය මොකද්ද කියන එක ලියලා දක්වන්න. පස්වෙනි කොටස. ඉහත පරිපථයේ දීර්ඝ වේලාවක් ක්‍රියාත්මක කරවීමේදී ප්‍රතිදාන සංඥාව Vout පහත සඳහන් පරිදි වෙනස් වේ. ඔන්න ඔබට පේනවා මම කිව්වා මේක තාප අස්ථායී නැඹුරුවක්. ස්ථිර නැඹුරුව කියන්නේ තාප අස්ථායී නැඹුරුවක්. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන කාලය වැඩි වෙනකොට ට්‍රාන්සිස්ටරේ රත් වෙන්න මොකද වෙන්නේ? අවුට්පුට් එක එක්ක ධනාර්ධයෙන් කොටසක් කැපිලා යනවා. එහෙම නැත්නම් ඍණාර්ධයෙන් කොටසක් කැපිලා යනවා. කැපිලා ගිහිල්ලා විකෘති වෙනවා. ඒක නිසා මේකේ තියෙන ගැටලුව තමයි ගොඩාක් ලොකු ධාරාවක් ගන්න බෑ. රත් වීම අධික වුණොත් විකෘතිතා ඇති වෙනවා. අවසාන වශයෙන් තාපය ඉහළ ගිහිල්ලා ට්‍රාන්සිස්ටරේ හානි වෙලා යනවා. ඉහත නිරීක්ෂණයට හේතු පහදන්න එකම හේතුව තමයි මොකද්ද? ට්‍රාන්සිස්ටරේ රත් වෙනවා. රත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර Q පොයින්ට් එක නිවාත ලක්ෂය වෙනස් වෙනවා. නිවාත ලක්ෂය වෙනස් වෙච්ච ගමන් ඉන්පුට් එකේ අර්ධ දෙකම ධනාර්ධය සහ ඍණාර්ධය කියන දෙකම අවුට්පුට් එකෙන් වර්ධනය කරලා ලබා ගන්න බැරුව යනවා. මොකද හේතුව Q පොයින්ට් එක හරියටම මැද්දට තමයි තියලා තියෙන්නේ. සප්ලයි වෝල්ටේජ් එක හරියටම දෙකට බෙදලා තමයි Q පොයින්ට් එක නිවාත ලක්ෂය පිහිටවල තියෙන්නේ. එතකොට ධනාර්ධය සහ ඍණාර්ධය එක හා සමානව දෙපසට වර්ධනය වෙන්න පුළුවන්. හැබැයි ට්‍රාන්සිස්ටරේ රත් වෙනකොට Q පොයින්ට් එක වෙනස් වෙනවා කියන්නේ. Q පොයින්ට් එක පල්ලෙහාට ගියොත් මොකද වෙන්නේ? ඍණාර්ධය කැපිලා යනවා. Q පොයින්ට් එක ඉහළට ගියොත් ධනාර්ධය කැපිලා යනවා. එහෙනම් හේතුව තමයි මොකද්ද? ට්‍රාන්සිස්ටරේ අධික ලෙස රත් වීම නිසා නිවාත ලක්ෂය එහෙම නැත්නම් Q පොයින්ට් එක වෙනස් වීම. එහෙම නැත්නම් අපිට ගත්ත හැකි සංග්‍රාහක ධාරාව වැඩි වීම කියන එක. ට්‍රාන්සිස්ටරේ අධික ලෙස රත් වුණාම මේ පරිපථය අසුරින් පැහැදිලි කරන්න. මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ අධික ලෙස රත් වෙනකොට මේ බේස් කෙලෙක්ටර් එමීටර් සංදිය සංග්‍රාහක විමෝචක සංදියේ ප්‍රතිරෝධය පහළ යනවා. ඒ සංග්‍රාහක විමෝචක සංදියේ ප්‍රතිරෝධය පහළ යනකොට මොකද වෙන්නේ? මෙන්න මේ IC කියන ධාරාව වැඩි වෙනවා. IC ධාරාව වැඩි වෙනකොට නැවතත් ට්‍රාන්සිස්ටරේ තවත් රත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? Q පොයින්ට් එක වෙනස් වෙනවා. එහෙනම් මේක තමයි ගන්න වෙන්නේ අර ඩිස්ටෝෂන් එක ඇතිවීමට අර තරංගයෙන් කොටසක් කැපිලා යාමට හේතු වශයෙන්. ඒකේ අවසාන කොටස ඉහත වෙනස් වීම වළක්වා ගැනීමට පරිපථයේ වෙනස් විය යුතු ආකාරය පරිපථ සටහන් මගින් අද දක්වන්න. එතකොට ට්‍රාන්සිස්ටර් නැඹුරු ක්‍රම ගැන අපි කතා කරලා තියෙනවා න්‍යායාත්මක කරුණු වල. එතකොට ස්ථිර නැඹුරුව නැතුව අනිත් නැඹුරු ක්‍රම තුනෙන් අපිට කැමති එකක් ඇඳලා දක්වන්න පුළුවන්. එතකොට මේ ආකාර තුනෙන් කැමති එකක් මෙතන ආකාර තුනම දීලා තියෙනවා. මෙතන මේ පළවෙනි ආකාරයේ තියෙනවා විභව බෙදුම් නැඹුරුව. බහුලවම භාවිතා වෙන බොහොම හොඳ නැඹුරු ක්‍රමයක්. තාප ස්ථායී නැඹුරු ක්‍රමයක්. තාපය නිසා රත් වීමකින් ට්‍රාන්සිස්ටරයට හානි වෙන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා ස්වයං නැඹුරුව. ඒකත් තාප ස්ථායී නැඹුරු ක්‍රමයක්. අවසාන වශයෙන් තියෙනවා විමෝචක නැඹුරුව. විමෝචක නැඹුරුවත් තාප ස්ථායී නැඹුරු ක්‍රමයක්. මේක අනිවාර්යෙන් මෙන්න මේ RE කියන ප්‍රතිරෝධකයේ තියෙන්න ඕනේ. මේ RE කියන ප්‍රතිරෝධකේ නැත්තම් විමෝචක නැඹුරුව නෙමෙයි. එතකොට එතන එන්නේ ආපහු අර අපි කලින් දීපු ස්ථිර නැඹුරු පරිපථයම තමයි එන්නේ. ඒක නිසා මෙන්න මේ RE තියෙන්න ඕනේ. එහෙනම් විභව බෙදුම් නැඹුරුව එහෙම නැත්තම් ස්වයං නැඹුරුව එහෙම නැත්තම් විමෝචක නැඹුරුව කියන මේ තුනම භාවිතා කරන්න පුළුවන්. ඔය තුනෙන් ඕනිම පරිපථයක් ඇන්දොත් උපරිම ලකුණ උපයා ගන්න පුළුවන්. එහෙමනම් මම හිතන්නේ ඔබට දැන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. පසුගිය වර්ෂයේ 2020 වර්ෂයේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විභාගයේ රචනා කොටසට
ලැබුණු ප්‍රශ්න සම්බන්ධයෙන් විදුලිය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය යටතේ ලැබුණු ප්‍රශ්න දෙක සම්බන්ධයෙන් අපි විශ්ලේෂණය කළා. කොහොමද මේ ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ? මොන ශ්‍රේෂ්ඨ වලින්ද ඊට පස්සේ පිළිතුරු ලිවීමේදී බලාපොරොත්තු වෙන කරුණු මොනවද කියන එක. ඉතින් මම හිතන්නේ මේ දැනුමත් විභාගය සඳහා සූදානම් වෙන ඔබට ඉතාම වැදගත් වේවි. විශේෂයෙන් මතක් කරනවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ලගේම කෙටි ප්‍රශ්න සහ ඔය රචනා ප්‍රශ්න වලට අදාළව ප්‍රශ්න විශ්ලේෂණය කළ සවිස්තරාත්මක පිළිතුරක් ලියාගන්නේ කොහොමද කියන එක නිවැරදිව නිරවුල්ව කාලය උපරිමයෙන් කළමනා කරගෙන පිළිතුරක් ලියන්නේ කොහොමද කියන එක දක්වන්න අපේ වීඩියෝ පාඩම් මාලා කීපයක් කරලා තියෙනවා. මේවත් නරඹන්න. නරඹලා උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන්න. එතකොට මේ දැනුම මේ සියල්ලම ඔබට මං හිතන්නේ උසස් ප්‍රතිඵලයක් ලැබීම සඳහා ඊටාම වැදගත් වේවි. විභාගයේ අවසානයේදී ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සූදානම් වෙන්නකොට ඔය වෙනුවෙන් දැනට විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ ක්‍රියාත්මක සියලුම ප්‍රායෝගික පරීක්ෂණයන් අපි මේ වෙන විට වීඩියෝ පාඩම් මාලා යටතේ ඔබට ඉදිරිපත් කරමින් ඉන්නවා, ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ සියල්ලත් එකතු කරගෙන විභාගයේ කඩේම උසස් ලෙස ජය ගන්න සියලුම දෙනා උත්සාහ කරන්න. ඒට අවශ්‍ය ශක්තිය ධෛර්යය සියලුම දෙනාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදට අපි ඔබෙන් සමුගෙන යනවා.